ආදරය කරනවද කියන එක කල්වර යාගය තුලින් අපිට ඉතාමත් පැහැදිලි මගේ ආදර අම්මේ තාත්තේ දෙවියන් පුතේ. මේ කල්වර යාගය උන්වහන්සේ මා වෙනුවෙන්මයි ලේසින් හෙළුවේ. මේ කල්වාරියට ගිය ගමන කල්වාරියේ කඳු මුදුනට ගිහිල්ලා දෑත් විහිදාගෙන අපට කිව්වා මගේ දරුවනේ මම ඔබලාට ගොඩක් ආදරේ. මේ ආදරේ ඔබට මට දරා ගන්න බෑ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපිට එහෙම ආදරයක් කරන්න බෑ. ඒ නිසා සමිඳුන් තුල අපි රැඳෙමු. ඒ රැඳෙන ස්වාමින් වහන්සේ අප සමග ජීවත් වෙද්දී අපි ඉල්ලමු. ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුල රැඳෙන්නට මට අවසර දෙන්න කියලා. අපි ඉල්ලමු ඒ බලය. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ චතාරිකය තුල වැදගත්ම තේමාවක් තියෙනවා. මොකක්ද වැදගත්ම තේමාව? පසුතැවීම. පසුතැවීම කියන්නේ මොකක්ද? පසුතැවෙනවා කියන්නේ අයියෝ මට වෙච්ච දේ, අනේ මට වෙලා තියෙන දෙයක්. මේක මට හිතා ගන්න බෑ. ඔන්න ඔය වගේ එකක්ද? පසුතැවිල්ල කියන්නේ ඕකට නෙවෙයි. පසුතැවිල්ල කියන්නේ මා කළ දෙයට මම වග කිය යුතුයි කියන අදහසයි. මේ දේ කළේ මමයි. මේ දේ සිද්ධ වුණේ මටයි. මේක කාටද විරුද්ධ වුණේ? දෙවියන්ටයි. මෙන්න මෙතනයි තැවීම තියෙන්නේ. අපි මේකට කියනවා මනස්ථාපනය කියලා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ වාග්මාලාවේ වචන දෙකක් තියෙනවා. මනස්ථාපනය කියලා වචනයක් තියෙනවා. මනස්ථාපය කියලා වචනයක් තියෙනවා. මනස්ථාපය කියන්නේ කරපු දෙයක් ගැන හිත ඇතුලේ දුක් වීම, තැවීම. තාපය කියන්නේ ගින්දර. මනස්ථාපනය කියන්නේ මොකක්ද? මනස්ථාපනය කියන්නේ මගේ මනස තවත් තැනකට ගමන් කිරීම. අපට ඕන වෙන්නේ මනස්ථාපනයයි. මේ වචන දෙකට ප්‍රධාන උදාහරණ දෙකක් කියන්නයි යන්නේ මම ඔබට.
මනස්ථාපයට හොඳම උදාහරණය තමයි ජුදස් කාරියොත්. මොකක්ද මනස්ථාප වුණේ? මනුෂ්‍ය පුත්‍රයන්ව පාවා දුන්න රිදී 30කට අයියෝ මට ජීවිතයක් නෑ දැන් මට ඉඳලා වැඩක් නෑ මම එහෙනම් මොකද කරන්න ඕනේ? බෙල්ලේ වැල දාගෙන මැරෙන්න ඕන. මෙන්න මනස්ථාපයේ ලකුණු. මනස්ථාපනයේ ලකුණ කවුද? පැහැදිලි උදාහරණයක් තියෙනවා. ඒ තමයි පේදුරුතුමා. 3 වරක් කියනවා මම දන්නේ නෑ මම දැක්කේ නෑ මම සම්බන්ධයක් නෑ මේ ජේසුස් නසරේනුත් එක්ක කියලා. හැබැයි හිත ඇතුලෙන් දුක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අනේ මම කරපු දෙයට මම වන්දි ගෙවන්නට ඕන. ඒ නිසා මම මැරෙන එක නෙවෙයි මම ජේසුස් නිසා මැරෙන්න සූදානම්. අන්න එතනටයි මනස්ථාපනය අපෝ කැඳවන්නේ. ජේසුස් නිසා ඕන දෙයක් කරන්න මම සූදානම්. ඒක ජේසුගේ ආදරයයි. ඒක තමයි ජේසුගේ ආදරය. ඒ ජේසුගේ ආදරය ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මහා පුදුමාකාරයි නේද? ඔබට මට දැනෙනවා ඇති මේ ආදරය කියන දේ ඇයි මේ තරම් හදවතට දැනෙන්නේ? උගත් නූගත් දුප්පත් පොහොසත් වෙන ඕනම ભેදයක් ගන්න ආදරය පොදුයි. ආදරය කියන දේ පොදු දෙයක්. සල්ලි වලටවත් දැනුමටවත් වෙනත් කිසිම දෙයකට සම්බන්ධ නැහැ. ආදරය කියන්නේ හදවත ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසා දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවන්නේ කාරණා දෙකකටයි. පළවෙනි කාරණාව තමයි ආදරය ලබන්න. දෙවන කාරණේ ආදරය කරන්න. ආදරය ලබන එකයි ආදරය කරන එකයි ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබත් මමත් ජීවිතේ උපන්දා පටන් මැරෙන තුරුත් කරන්නේ ওই ටිකයි. ඔයිට වඩා කරන දෙයක් නෑ ඔබත් මමත්. ඒ නිසා අපේ ආදරය එහෙම දැනෙනවා නම් හිතලා බලන්න. ඔබට ආදරය කරන අය ඇති ඔබගේ ජීවිතයේ ගොඩක්. ඒ අයගෙන් කල්පනා කරලා බලන්න විතක අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්, වෙන ඕනම කෙනෙක් හිතලා බලන්න. මෙන්න මේ කියන ආදරය ඔබට දැනෙන හැටි බලන්න. ඒ ආදරේ නැතුව ගියාම ඔබ නිකන් වේලෙනවා. ඔබගේ හදවත නිකන් තැවෙනවා. හරි පාළුවක් දැනෙනවා. හරි තනිකමක් දැනෙනවා. ජේසුගේ ආදරේ කොහොමද? මනුෂ්‍ය ආදරේ එහෙම නම්. ඒ නිසා ජේසුගේ ආදරේ අපි භාවනා කරමු. ඒ භාවනාවත් එක්කම අපගේ හදවත ස්වාමින් වහන්සේගේ මේ කල්වාරියට අරන් යනවා අපිව. කල්වාරියට යනවා. ඔව් ජේසුනි. ඔබ වහන්සේ වෙතට එන ආදරයක් මගේ තියෙනවා. ඔබ වහන්සේගේ ආදරය මට හිතා ගන්නවත් බැරි ආදරයක්. මට තේරෙන්නේ නැහැ ස්වාමිනී ඔබ වහන්සේ මාව මට මෙච්චර ආදර කරන්නේ ඇයි කියන කාරණාව මම නම් දන්නේ නැහැ. මට දෙන්න හේතු නැහැ. ඒ නිසා භාවනා කරමු. ඒ ආදරේ, ඒ මහා ආදරය කල්වාරි යාගයේ ආදරේ ඔබයි නම් මොකද්ද මට දැනෙන්න ඕනේ? දුකක්ද සතුටක්ද? දෙවියන් වහන්සේ මට ආදරය කරනවා කියන මහා සතුටට කාරණාවක්. ඒක විස්තර කරන්න බැරි සතුටක්. ඒ නිසා කියන්න ස්වාමිනේ වහන්සේ මේ ප්‍රසාද ජනක කාලේ මට දීමෙන් වහන්සේ මට කළේ මහා ලොකු ආදරයක්. මේ කල්වාරියේ ගමන, මේ කුරුසපත් වෙන්නට ගිය ගමන වහන්සේ මා සමග සිටින බව මට පැහැදිලි. ඒ නිසා වහන්සේ ස්තුතියි කියන්නේ.
දුවේ පුතේ මේ ආදරේ හිතා ගන්න පුළුවන්ද ඔබට මට? මෙහෙම ආදරයක් කොයි ආගම් කතෘවරයටද කියන්න පුළුවන් මේ වගේ ආදරයක් ගැන? ජීවිතේ පූජා කරන තරම් අවසාන ලේ බින්දුව හෙලන්නට. ඒ නිසා ජේසු තරම් ආදරය කරපු, ජේසු තරම් ආදරයෙන් ජීවත් වෙච්ච වෙන කිසි කෙනෙක් නැහැ මිහි පිට. අපිට නම් කරන්න නායකයෙක් නැහැ. ජේසු හැර. ඒ නිසා ජේසුට කියමු අපි මගේ ආදරේ බාර ගන්න ස්වාමිනී, ඔබ වහන්සේට මම ආදරේ කියලා කියන්නේ. ජේසු ජීවමානයි. ජේසු සෑමදාම ජීවත් වෙනවා. මේ ජීවත් වීම ඔබ මම අත්දකින්නේ කොහොමද? මනස්ථාපනය තුළින්. මා කළ වැරද්දට ස්වාමිනී මට සමා වෙන්න කියද්දී මම ජේසු ළඟ. පෞකාර ස්ත්‍රිය දුවගෙන ආවේ, තල්ලු කරගෙන ඇදගෙන ආවේ කා වෙතටද? ජේසු ළඟට. ඇයි? එදා ජුදා මිනිසුන් දැනගෙන හිටියා යම් පිළිතුරක් මොකක්ද කාම මිත්‍යාචාරය ගැන මේ පුද්ගලයා කියන්නේ කියලා. අහිංසක කමටාව නෙවෙයි, තමන් නොදන්නා දෙයක් දැනගන්නාව නෙවෙයි. එහෙමනම් ඒ ගල් අරන් ආවේ. ගල් අරන් එන්න හේතුවක් තිබුණා. ජේසු මොකද්ද කියන්නේ? කියන දෙයට ගල් ප්‍රහාර එල්ල කරන්න යාවේ. බැරි වෙලාවත් එහෙම ඒ ස්ත්‍රිය වැරදිකාරයා වුණා නම් ජේසු ඉස්සරහා, ජේසු වැරදිකාරයා බවට ඒ ස්ත්‍රිය පත් කළා නම්, තීන්දුව දුන්නා නම් මොකද වෙන්නේ මේ ස්ත්‍රියට? ගල් පාරවල් කාලා මැරෙන්න සිද්ධ වෙනවා. එතනින් නවතින එකක් නැහැ. ජේසුරත් ඒ ගල් පාරවල් වදින්න ඉඩ තියෙනවා. ඇයි? අසරණයෙකු අහිංසක ස්ත්‍රියකට දුන්න කියලා තීන්දුව. ජේසුට තීන්දුව දෙන්න බෑ. රෝම අධිරාජයට හැරෙන්නට. පිලාතුට පුළුවන් ඒ ස්ත්‍රිය හරිද වැරදි කියලා තීරණය කරන්න. ජේසු මොකද කරන්නේ? තමන්ගේ මුළු හදවතින්ම මේ ස්ත්‍රියට පෙන්වනවා දෙවියන් වහන්සේගේ ආදරය. වටේ හිටපු අයට පෙන්වනවා පාපය. බලන්න මේ ක්‍රම දෙකේ වෙනස පොඩ්ඩක්. වටේ හිටිය අයට පාපය ගැන කියලා දෙද්දි ළඟ හිටිය ස්ත්‍රියට සමාව නැත්තම් දේව ආදරය ගැන කියනවා. හරි ලස්සන ජවනිකාවක්. හරිම ලස්සනයි මේ සිදුවීම. ඒ හැම එකක්ම මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. ජේසු නොදැනුවත්ව කරා නෙවෙයි. ජේසු අහම්බෙන් වෙච්ච දේවල් නෙමෙයි මෙව්වා. දේව සැලැස්ම තුළ සිද්ධ වෙච්ච දෙයක්. ඔබේ ජීවිතයේ යම් යම් සිදුවීම් ගැන අතීත කතාවල් පොඩ්ඩක් මතක් කරගන්න. ඔබට කොහොමද දැනෙන්නේ? හිතන්න ඔබගේ බොහොම හිතවත් ළඟ කෙනෙක්ගේ මරණයක් ගැන හිතන්න. එදාට ඔබ මොකද්ද දැනුනේ?
ඔබගේ කඩාවැටීමක් ගැන හිතලා බලන්න. එදා මොනවටද ඔබ දැනුනේ? කල්පනා කරලා බලන්න ඔබට ප්‍රශ්නයක් ආපු තැන, ජීවිත ගැටලුවක් ආපු තැන, විවාහයේ දෙදරා ගිය තැනක්, දරුවෙක්ගේ නැතිවීමක්. මේ හැම තැනකදීම ඔබ තනි වෙලා මහා පුදුමාකාර වේදනාවල් විඳිනවා. අන්න ඒ වෙලාවට නේද වැඩි වැඩියෙන් යාඥා කළේ ඔබ. ඔබ වැඩි වැඩියෙන් යාඥා කරන්න පෙළඹුණේ ඒ වෙලාවේ නේද? එහෙමනම් අපට පැහැදිලි මනස්ථාපනයක් ඇති කරන්නෙම දෙවියන් වහන්සේ ළඟට අපව ගන්නටයි. ජේසුගේ ආදරය දැනගන්නටයි අපිට කතා කරන්නේ මේ හැම එකක්ම. ජේසුගේ ආදරය මම කිව්වා අපට හිතා ගන්න බෑ. ජේසු මෙච්චර ආදරය කළාද කියලා අපට හිතා ගන්න බෑ. ඇයි මෙච්චර ආදරය කරන්නේ? ඒක හිතා ගන්නත් බෑ. මෙච්චර පෞකාරයෝ වෙච්ච ඔබත් මමත්, මෙච්චර වැරදිකාරයෝ වෙච්ච ඔබත් මමත් අද අම්මේ තාත්තේ දුවේ පුතේ චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. කී වතාවක්ද සමාව දුන්නේ ජේසු අපිට? ඔබ කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. ඔබගේ ජීවිතේ එකම වැරද්ද කී පාරක් කරලා තියෙනවද? ගණන් කරන්න පුළුවන්ද ඔබට? මට නම් ගණන් කරන්න බෑ. මගේ ජීවිතේ එකම වැරද්ද කරපු වාර ගන්න මට මතක නැහැ. ඒ තරමට අසීමිතයි. එහෙමනම් මේ අසීමිත වැරද්දට අසීමිත ප්‍රේමයක් නේද මේ කරන්නේ? අපේ කොන්දේසි තියෙන අපිට. හැබැයි දෙවියන්ට කෝ කොන්දේසි? කෝ ජේසුට කොන්දේසි? කිසිම කොන්දේසියක් නැහැ. බලන්න කුරුස ගහ. කුරුස කඳ. අපට මොනවද කතා කරන්නේ? අපට කතා කරන්නෙම ඔබ වැරදිකාරයෝ නෙවෙයි. මම ඔබට වන්දි ගෙවන්න සූදානම්. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මෙවැනි ආදරයක් නම් හිතාගන්න පුළුවන්ද අපට? මෙවැනි ආදරයක් අපිට හිතාගන්න පුළුවන්ද? ඒකයි ජේසුගේ හැටි. ඒ තමයි අපේ ජේසු. ඒ අපේ ජේසු. අපි එළෙව්වේ නැහැ. වැරද්ද එක වතාවක් නෙමෙයි කී වතාවක් කළත් උන්වහන්සේගේ දෑත දිගු කළේ එන්න මගේ පුතේ, එන්න මගේ දුවේ, මම තාමත් ඔබට ආදරෙයි. අද අම්මේ තාත්තේ දුවේ පුතේ මට නම් මේ ආදරය ගැන මතක් වෙද්දි දැසර කඳුළු උනනවා. ඇයි මෙච්චර මට ආදරය කරන්නේ ජේසු? මගේ මෙච්චර වැරදි තියාගෙන, මගේ මෙච්චර අඩුපාඩුකම් තියාගෙන මම විතක ජේසුට කෑ ගහලා බනිනවා. ඇයි මට මේ දේ දුන්නේ නැහැ, අර දේ දුන්නේ නැහැ කියලා? මේ චතාරිකය තුල ඔබත් මමත් ගත කරන ජීවිතයේදී උපවාසය ගැන අපි කතා කළා. යාඥාව ගැන කතා කළා. දන් දීම ගැන කතා කළා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ හිතලා බලන්න. ජේසුගේ ආදරයට අපි නතු වෙනවා නම් ජේසු අපට කොච්චර ආදරය කළයිද? මේ කරන ආදරය ඔබට මට දරා ගන්න පුළුවන්ද? ඔබට වැරදි කරන කෙනෙකුට ඔබ කරලා බලන්න පොඩ්ඩක්. දැන දැනම කරන වැරද්දකට ඔබ කියන්න මම ඔබට සමාව දෙනවා. කමක් නැහැ. මේ පුද්ගලයාගේ හදවතට දැනෙන වේදනාව කොච්චරක්ද? ඔබට පුළුවන් කෙනෙකුව පිහියක් අතර අරගෙන අනින්න. එක සැරේ මරන්නත් පුළුවන්. හැබැයි ඒක දරා ගන්න පුළුවන්. වචනයෙන් දරාගෙන ඔබ සමාව දෙන තැන, ඔබට එලවලවා ගහන, ඔබට පහර පිට පහර දෙන කෙනෙකුට මම සමාව දෙනවා. ඔබ මගේ මිත්‍රයෙක්, ඔබ මගේ යාළුවා කියලා කියන්නේ එයාට මොන වගේ හැඟීමක් ඇති වේවිද? ඒ නිසා කුරුස කඳට මගේ පව් අරගෙන ගිය ජේසු, මාව සනසන්නට මගේ හදවතට කතා කරන ජේසු, ඔබ වහන්සේ මගේ ජීවිතයයි. අපි භාවනා කරමු. මේ කුරුස කඳට ගෙන ගිය පව්, ඔබේ මගේ පව් ආදරම්මේ තාත්තේ දුවේ පුතේ, මේ චතාරිකය තුල නැගිටින්නට සිත් හැරෙන්නට කාලය ඇවිදිලා කියන්න ජේසුට, ඔව් ජේසුනේ ඔබ වහන්සේ මාව ගලව ගත්තේ. ඔබ වහන්සේ මගේ ආදරය වුණේ. ඒ නිසා ස්වාමිනේ මෙන්න මගේ ආදරේ බාර ගන්න කියලා ඉල්ලන්න.
මේ මහා කුරුස කඳට අරගෙන ගිය පව් මේ බර වූ කුරුසය ඒ මගේ පව් ස්වාමිනී ඔබ වහන්සේ ඒ කරට ගත්තට ඔබ වහන්සේට ස්තුතියි මගේ පාපය මට වද දෙනවා නමුත් ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි කියන්න හදවතින් හදවතින්ම ආවේගශීලීව මුළු හදවතම බුරබුරානගෙන ආදරයක් ස්වාමිනී ඒ ආදරයට මම දෙන උත්තරේ මොකක්ද මට කියන්න පුළුවන් ද ඔබ වහන්සේට මං ආදරෙයි කියලා මට ඒක කියන්න බෑ වගේ දැනෙනවා ඒ ඔබ වහන්සේගේ ආදරය නම් දරා ගන්න බෑ ඒ කුරුස කඳට අරන් ගිය මගේ පව්බර මට හිතා ගන්න බැරි ආදරයක් ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි කියන්න ඒ මහා ආදරයට ඔබට මට දෙන්න පුළුවන් පිළිතුර මොකක්ද? උත්සාහ කරලා බලන්න පුළුවන්ද කියලා කියන්න පිළිතුරක්. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ මහා ආදරයට මා කළ යුත්තේ කුමක්ද කියලා? අපිට එක ජීවිතයක් නෙමෙයි ජීවිත 10ක් ලැබුණත් ඒකට උත්තර දෙන්න බෑ. ඒ කරපු ආදරයට ආදරයක් කරන්න බෑ. අපි දන්නවා අපේ මනුස්ස මට්ටම කියන්නේ හැමතිස්සෙම ඒ ආදරය ප්‍රතික්ෂේප කරන අමතක කරන ගුණමකුතා අපේ ජීවිතයක් තියෙනවා අපිට. අපේ සාමාන්‍ය ජීවිතය අපි අත්දකිනවා ඒවා. විශ්වාසවන්ත නැති පෙම්වතුන් පෙම්වතියන්, විශ්වාසවන්ත නැති අඹු සැමියන්, විශ්වාසවන්ත නැති සහෝදර සහෝදරියන්, නෑදෑයෝ අපි කොච්චර අත්දකිනවද? සමහර විට
වාසියක් බලාගෙන ලං වෙන ආදරය කියලා බොරු මායාවක් පෙන්වන කී දෙනෙක් ඉන්නවද? මේ හැම එකක්ම මිනිස් ලෝකේ මායාවන්. අපි යාඥා කරමු ලෝකයක් වෙනුවෙන්. සමිඳුනි, ඔබ වහන්සේගේ ආදරය තුලින් මේ චතාරිකය අපගේ හදවතින් දැනෙන චතාරිකයක් වෙන්නට, ඔබ වහන්සේගේ ආදරය අන් අයට ගෙන යන්නට අපට වරම් දෙනු මැනව. ඔබ සැමට ජේසු පිහිටයි.